හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්න සඳුදා පියුමෙල්ල සමගින් අපි විශේෂයෙන් කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි ඔසප් චක්‍රයේ තියෙන ආක්‍රමකතා. ඇයි මෙහෙම ඇතිවන්න හේතුව? හැබැයි නිවැරදිව කෙනෙක් දැන් ඇතිවන්න මේ ආක්‍රමකතා ඇතිවන්න හේතු කාරණා ගැන සැලකිලිමත් වුණොත් ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත් වැඩිපුර සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද? ඒ ඔස්සේ ඇතිවන ආක්‍රමකතා මොනවද? මේ වලට ඇයි මෙහෙම ඇතිවන්න හේතු කාරණා? එතකොට මොනවද තියෙන ප්‍රතිකාරමයන්? ඊළඟට මේක ආක්‍රමිකතාවයන් අපි එච්චර ගණන් ගන්නේ නැති සමහර කාලයකදී ඒවා පහුකාලිනව මොන වගේ තත්යකටද පත් වෙන්න පුළුවන් කියන කාරණාවන් ගැන අද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඔබ දැනුවත් කරන්න සූදානම් සුවරණ විශේෂාංගයෙන්. හොඳයි. ඉතින් අද අපි සූදානම් වෙනවා ඔසප් චක්‍රයේ තියෙන ආක්‍රමකතාව පිළිබඳව ඔබ දැනුවත් කරන්න. සුපුරුදු ලෙසම අපි හැමදාමත් වගේ රාජපුර වෙදමැදුරත් එක්ක ඔබ මේ සම්බන්ධයෙන් කතා කරනවා. විශේෂයෙන්ම සුවර්ණ විශේෂාංගය තුළින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඔබ කොහොමද නිරෝගී කෙනෙක් බවට පත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් මගින් කියන කාරණේ ගැන අපි හැමදාමත් කතා කරනවා. ඉතින් අද දවසේදීත් මේ පිළිබඳ කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වෙනවා ආයුර්වේද වෛද්‍යතුමිය W නිශාන්ති උදයන්ගනී වෛද්‍යතුමිය. අයිබෝන් වෛද්‍යතුමිය සුබ දැසන. අයිබෝන් සුබ දැසන. වෛද්‍යතුමිය සමග අපි කතා කරන්නේ ඔසප් චක්‍රයේ තියෙන ආක්‍රමකතාව පිළිබඳව. වෛද්‍යතුමිය මම හිතනවා මුලින්ම අපි ප්‍රවිෂ්ඨයක් ලබා ගමු කියලා. දැන් ගොඩක් අය දන්නවා දවස් 28කට වතාවක් තමයි ඔසප් චක්‍රය ඇතිවන්න ඕනනේ. එහෙම තමයි නිවැරදි පිළිවෙත අපි දන්නේ. නමුත් ඒක ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද කියන කාරණය ගැන කෙනෙක් සැලකිලිමත් භාවයක් දක්වනවා හරිම අඩුයි. මොකද ඒකේ තියෙන විවිධාකාරී ආක්‍රමකතාවයන් සම්බන්ධයෙන් දැනුවත් වුණත් මේ පිළිබඳ දැනුවත් වෙන්නේ නිසා මුලින්ම අපි හඳුන්වමු ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද කියලා. ඔව් සම්මාදේ. අපි ඔසප් චක්‍රය කියලා හඳුන්වන්නේ ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගැහණු දරුවෙකු මල්වර වීමේ සිට ආර්තවාහරණයට එක්. ඒ කියන්නේ ආර්තවා භාවයේත් එක්ම සෑම දින 28කට වරක්ම දින 3 සිට 5 දක්වා කාල සීමාවකදී ගන්ධයක් රහිතව කියන්නේ ගඳක් නැතුව සාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් වේදනාවකින් තොරව ඒකට අපි කියනවා මාසිකව සිදුවන්නා වූ ඔසප් චක්‍රය කියලා. කාන්තාවගේ මල්වර වීමත් සමගම අර විදිහට ආර්තවාහරණයට එක්ම මේක අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. හරි ඔය විදිහට තමයි ඒක ඇති වෙන්නේ. දැන් ඔසප් චක්‍රයේ තියෙන ආක්‍රමිකතාව පිළිබඳව අපි කතා කරමු වෛද්‍යතුමිනි. ආක්‍රමිකතාවයක් ඇතිවන්න මූලික හේතු කාරණා ගැන අපි කතා කරමු. මොනවද හේතුභාවයට පත් වෙන්නේ? මොනවද ආක්‍රමිකතාවයක් ඇතිවන්නට ඒ කියන්නේ කෙනෙක්ගේ නැත්නම් අපි කාන්තාවකගේ ශරීරයේ මොන වගේ වෙනස්කම් නිසාද මේ හේතුව ඇති වෙන්නේ? ඔව්. මම අර කලින් කිව්වා ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් සෑම දින 28කට වරක්ම සිද්ධ වෙන්න ඕනි කියලා. නමුත් එක එක කාන්තාවන්ගේ ශරීරයේ තියෙන ප්‍රකෘති තත්වය අනුව මේක දින 28ම කියන්න බෑ. නිශ්චිතවම දින 28යි කියන්න බෑ අපිට. ඒ දින 28 දින 3ක් හෝ 4ක් ඉදිරියට වෙන්නත් පුළුවන්. දින 3-4ක් පසුවට වෙන්නත් පුළුවන්. අර දැන් අපි සමාධිය අහපු ප්‍රශ්නෙට අපි උත්තරේ විදිහට ගන්නවා නම් මෙතනදි වෙන්න ඕනේ අක්‍රමවත් වීමට කාරණා දෙකක්. ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවොත් ශාරීරික හේතු සහ මානසික හේතු වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ශාරීරික මානසික හේතු වශයෙන් ගත්තොත් එහෙම පාසල් වියේ පසු වෙන දැරියක් නම් එතනදි වෙන්නේ ඒගොල්ලන්ට කඩේම් විභාගවලට මුහුණ දීමේ අවශ්‍යතාවය එනවා. ඊට අමතරව රාජකාරී මට්ටමින් බැලුවොත් එහෙම රාජකාරී කරන ස්වභාවයේ තියෙන ප්‍රශ්නත් එක්ක තරුණියන්ගේ ඇතිවන්නා වූ මානසික අපහසුතාවයන් තත්ත්ව කියන්නේ ඒවට මුහුණ දීමේ තියෙන ගැටලු සහගත තත්ත්ව ඒවා මානසික හේතු යටතට ගැනෙනවා. ශාරීරික හේතු වශයෙන් ගත්තොත් එහෙම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව සිදුවන්නා වූ ව්‍යුහාත්මක වෙනස්කම්. ඊට අමතරව ඩිම්බ මේරීමේ වෙනස්කම් ස්ථූලතාවයේ අධික ස්ථූලතාවයේ අනිත් එක ආහාර රටාවේ වෙනස් මේ වගේ හේතු ගණනාවක් මේ ඔසප් චක්‍රය ආක්‍රමිකතාවයට බලපානවා. හරි. අපි දුරකථන වෙන සම්බන්ධ වෙන්නත් ඔබට අවස්ථාවක් සලසලා දෙනවා. මොකද ඔබට මෙහෙම ගැටලුකාරී තත්ත්වයක් නැති නිසා මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ වෛද්‍යතුමියගේ නිසි උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන්. ඒ අතරතුරේ අපි මතක් කරනවා ඔබට රාජපුර වෙදමැදුරට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනෑම ලෙඩක් වෙනුවෙන් ඔබට තියෙන සන්ධි අමාරු වෙන්න පුළුවන්, ආතරයිටිස් වෙන්න පුළුවන්, නැත්නම් ඇදුම පීනසිය වැනි ඕනෑම රෝග තත්ත්වයක් වෙනුවෙන් ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් නිසි ආකාරයෙන් කරගන්න, නිසි ආකාරයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරු
වෛද්‍යවරුන් වෛද්‍යවරියන් මුණ ගැහෙන්න ඔබට අවස්ථාව තියෙනවා. රාජපුර වෙදමැදුරට ඔබට පියනා ගන්න පුළුවන්. මෙන්න මේකයි ලිපිණිය. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. දුරකථන අංකයන් තිරේ දිස්සනවා. මම නැවතත් ඔබට මතක් කරනවා. ඒ ඔස්සේ සම්බන්ධ වෙලා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. 0115 727 519 0115 727 519 0766යි 420යි 020 0766යි 420යි 020 කියන දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් රාජපුර වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙලා ඔබට තියෙන ඕනෑම රෝගයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් නිසියාකාරයෙන් කරගන්න. වෛද්‍යතුමිනි දැන් අපි ගොඩක් වෙලාවට මේ ඔසප් චක්‍රයේ තියෙන ආක්‍රමිකතාව ගැන කතා කරනකොට මූලිකවම අපිට සාමාන්‍යයෙන් පොදුවේ එන්නේ ඔබතුමිය කියපු මේ ස්ථූලභාවය කියන එක. දැන් ස්ථූලභාවයේ තියෙන කෙනෙක්ට නම් වැඩිපුරම අපි සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවත් පොඩ්ඩක් කෙට්ටු වෙන්න එහෙම කියලා. මේ හේතුවෙන් සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම ගොඩක් දෙනෙක්ට මේ ආක්‍රමිකතාවයන් නැතිවන්න හේතුව බවට පත් වෙනවද? ඔව් සමාධි සාමාන්‍යයෙන් ස්ථූලතාවයේ බලපාන විශේෂයෙන්ම ඩිම්බ මේරීම සඳහා කියන්නේ ඩිම්බ මේරීමේ අපහසුතාවයන් ඇති කරනවා. ඒ ඩිම්බ මෝරන්න තියෙන සාධක වලට ඒව බලපෑමක් ඇති වෙන ස්ථූලතාවය. ඒක නිසා තමයි අනිවාර්යයෙන්ම මධ්‍යසරු භාවයට හේතුවක් ඩිම්බ මේරීමේ නැතිකම. දරුවෙකු බලාපොරොත්තු වෙනවා නම් එම කාන්තාව අනිවාර්යයෙන්ම තමාගේ බර ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගත යුතුයි. ඒක නිසා ආහාර පාලනය වැදගත්. ඇත්තෙමෙකුට දරුපල අහිමි නම් ස්ථූලතාවයේ නිසාම ඒකම හේතුවක් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා වෙනත් හේතුවකුත් නැතුව ස්ථූලභාවයම පමණයි. ඒක නිසා ස්ථූලභාවය අඩු කරගෙන ආහාර විහරණ හරියට කරලා ව්‍යායාම හරියට කරලා ඒ තත්ත්වය අඩු කර ගන්නවා නම් අර දරුපල ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒක නිසා අර ඩිම්බ මේරීමට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක් තමයි ස්ථූලතාවය. ওই විදිහට අපි කතා කරනවා දැන් මේ කොහොමද ආක්‍රමිකතාවයන් නැතිවන්න විවිධාකාරයේ හේතු තියෙනවා එහෙම කියලා. සාමාන්‍යයෙන් වෛද්‍යතුමිනේ පොදු මතයක් තියෙනවා නේ. ආක්‍රමිකතාවයන් නැති වෙන්නේ ටිකක් වයසට ගියාම. එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා නේද? එහෙමත් සමහර අය කියනවා තියෙන. ආක්‍රමිකතාවයන් නැති වෙන නම් ටිකක් වයසට යනෝනේ. දැන් මේක සාමාන්‍ය දෙයක්. මාසකින් හරියයි දෙකකින් හරියයි. ඔහොම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මේකටත් උත්තරයක් අපි ලබා දෙමු. සාමාන්‍යයෙන් අපි දැන් මේ නිරන්තරයෙන් අත්දැකීමුත් එක්ක සාමාන්‍යයෙන් අපි කතා කරනකොට දකිනවා පාසල් යන වයස දරුවන්ට උනත් ආක්‍රමිකතාවයක් නැති වෙන්න හේතු බවට පත් වෙනවා. ඒ නිසා වයසට යනකම් ඉන්න ඕනද මේකේ ආක්‍රමිකතාවයක් කියලා අපි හඳුනා ගන්න. ඊට කලින් අපිට යම් හේතුන් එක්ක මේක හඳුනා ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන්. වයසට යාමම නෙවෙයි ඔසප් ආක්‍රමිකතාවයට හේතුව වෙන්නේ. සාමාන්‍යයෙන් ඒකත් එක හේතුවක් පමණයි. සාමාන්‍යයෙන් මම අර කිව්වා වගේ පාසල් වියේ පසු වෙන දරුවන්ගේ අර විදිහට මානසික සමබරතාවයක් නැතිවීම ප්‍රධාන හේතුවක්. අනිත් එක හෝමෝන අසමතුලිතතා. ඔසප් ආක්‍රමිකවත් වීමට ප්‍රධාන බලපාන තව හේතුවක් තමයි හෝමෝන වල සිදුවන්නා වූ වෙනස්කම්. ඊළඟට ඩිම්බ මේරීමේ ප්‍රශ්න. ඊළඟට ආර්තවාහරණය. මම අර කිව්වා වගේ අවුරුදු 50 40 සහ 55 අතර කාල සීමාවකදී කාන්තාවකගේ ආර්තවාහරණය කියන ඔසප් නතර වීම සිද්ධ වෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ආසන්න වෙනකොට හෝමෝන වල සිදුවන්නා වූ වෙනස්කම් නිසා අර ආක්‍රමිකතා ඇති වෙනවා. ඒක නිසා වයසට යාම විතරක්ම නෙවෙයි ආක්‍රමිකතා ඇති වෙන්න හේතුව. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගොඩාක් ප්‍රශ්න එක්කෙනාට තියෙනවා නේද සාමාන්‍ය පොදුවේ. දැන් අපිට එහෙම දුරකථන නැමතුමක් ඇවිල්ලා තියෙනවා. ජයන්ති මහත්මිය ඉන්නවා අපිත් එක්ක. එයාටත් මේ සම්බන්ධයෙන් තමයි ගැටලුවක් තියෙන්නේ. ආයුබෝවන් ඔබතුමියට. හරි. ගැටලුව ඉදිරිපත් කරන්න ඔබතුමිය වෛද්‍යතුමියට. ඔව් කියන්න. වෛද්‍යතුමියනේ මගේ දුවගේ වයස අවුරුදු 21යි. ඔව්. එයාට දැන් මාස 3ක ඉඳලා හැදුනම ලේ පිට වෙන එක ගොඩාක් අඩුයි. බිංදු 2-3ක් වගේ තමයි යන්නේ. ඔව්. ඊට කලින් සාමාන්‍ය පරිදි සිද්ධ වුණාද? ඔව්. ඊට කලින් මේකක් නෑ සාමාන්‍ය පරිදි දවස් 3කම පෑන ප්‍රමාණයට. හරි. එතකොට වේදනාකාරී ස්වභාවයක් ගෙන දෙනවද ඔසප් චක්‍රය අතුලතදී? ඔව්. දැනට තියෙනවා. දැන් මාසක ඉඳලා ඉන්න තියෙනවා. ඔව්.
මේ අවස්ථාවේදී පැහැදිලි වෙන්නේ නම් සාමාන්‍යයෙන් අර මං කියපු විදිහට රාජකාරී මට්ටමින් හෝ එයා ඉන්න පාරිසරික තත්ත්ව බලපානවා සමහර අවස්ථාවලදී. සමහර වෙලාවට දැන් ඔසප් එයාට ස්වභාවිකවම සාමාන්‍ය පරිදි සිද්ධ වෙලා මෑතක කාලීනවනේ ඔය සුළු ප්‍රමාණයක් පිට වෙනවා කියන්නේ. ඒකෙදි බලන්න ඕනේ ඒ දුව සාමාන්‍යයෙන් අපි කියනවා මේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් දරුවෙකුට මෙන්සස් හැදුනහම නාන්න එපා කියලා. දවස් 3ක්වත් යනකම් නාන්න එපා කියලා. ඒකේ විද්‍යානුකූල පසුබිම ගත්තොත් සාමාන්‍යයෙන් අපි ආයුර්වේදයේ සඳහන් කරනවා මේ කාලේදී රුධිර නාල විස්තරණය වෙලා ඒ වගේ තත්වයකදී තමයි ඇතුළත තියෙන රුධිර අපිරිසිදු රුධිරය පිටවීමක් සිද්ධ වෙන්නේ යෝනි මාර්ගයේ හරහා. එතකොට අපි එකපාරට අධික සීතල වගේ දෙයක් ඇඟ ඇතුළට දැම්මහම අපි නෑවහම අර රුධිර නාර පටු වෙලා අඩු භාවයටපත් වෙලා ඒ යන රුධිරය ඇඟේම තැම්පත් වීමක් සිද්ධ වෙනවා. කියන්නේ පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා නාන්න එපා කියනව නෙවෙයි පළවෙනි දවසේ අපි කියන්නේ මද උණුසුම් වතුරෙන් ඇඟ සෝදන්න කියලා. ඒ වගේ මොකද මේ දවස්වල මේ කාල සීමාවෙදී අනිවාර්යයෙන්ම පිරිසුදුභාවය අත්‍යවශ්‍යයි. පෞද්ගලික සනීප ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ඒක නිසා මද උණුසුම් වතුර දින 3ක් යනකම්වත් පාවිච්චි කරන්න ඕනේ. මේ දිනට නම් තියෙන හෝමෝන අසමතුලිතතා තියෙනවාද කියලා ඒවා පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම කතා කරලා බලලා තමයි අර මොනවද තියෙන ප්‍රශ්න කියලා තෝරා බේරා ගන්න ඕනේ. ඉතින් ඔබට ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔන්න ඔබට පුළුවන් රාජපුර වෙදබඳුරට පේන ගන්න. ඕනම රෝගයක් වෙනුවෙන් ඔබට පුළුවන් මේ සුව කර ගන්නට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ ඔබට මේ සේවාවෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යවරුන් මුණ ගැහෙන්න පුළුවන්. ඔබට පුළුවන් මේ දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දෙන්න 0115 727 519 0115 727 519 0766 420 020 0766 420 020 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යවරුන් මුණ ගැහෙන ඔබට අවස්ථාව තියෙනවා. ලිපිණය තමයි රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි ලිපිණය. ඉතින් ඔබට පුළුවන් ඔබට ඇදුම පීනසය ආතරයිටිස් සන්ධි රෝග මෙවැනි ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් මේ අවස්ථාවේදී ඔබට පුළුවන්කමක් ලැබෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් ලබා ගැනීමට. අද අපි කතා කරන මාතෘකාව ඔසප් චක්‍රයේ ආක්‍රමිකතා. දැන් වෛද්‍යතුමිය බොහොම පැහැදිලිව ඔබට කිව්වා මේ වගේ කාරණාවක් නැතිවන්න මොනවද හේතු කාරණා බවට පත් වෙන්නේ කියලා. දැන් වෛද්‍යතුමිනි අර අම්මට තිබුණු ගැටලුව වගේම සමහර වෙලාවට තවත් සමහර දෙමව්පියන්ට තියෙනවා දරුවන්ගේ ඔසප් චක්‍රයේ දෙකනේ ඔසප් වීම නිසියාකාරයෙන් මාසෙපතා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කිසිම සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැහැ. කමක් නැහැ මාසයක් බලනවා දෙකක් බලනවා එහෙම කියලා අපි ඉන්න. එහෙම දෙමව්පියෙක්ට මොන වගේ උපදෙසක්ද ලබා දෙන්නේ සහ එහෙම බලාගෙන ඉන්න හොඳයිද අපි එහෙම මාසයක් දෙකක් අපිට පරක්කු වීමක් නැත්නම් ආක්‍රමිකතාවයක් නැති වුනහම එහෙම බලාගෙන ඉඳීමේ ගැටලුවක් තියෙනවද නැත්නම් ඒක නිවැරදි නොවන ක්‍රියාවක්ද? ඒක අර සමාධිකව වගේ නිවැරදි නොවන ක්‍රියාවක්. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් අද කාලේ ලාබාල වයසින් වැඩි විය පැත්තෙන ගැහණු දරුවෝ ඉන්නවා. එයාලගේ ඩිම්බ පිට වෙලා මුල් අවස්ථාවේදී රුධිර වහනයක් සිද්ධ වුණත් අවුරුදු 14 15 16 වගේ තත්ත්ව වෙනකන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කාල සීමාවේදී බයවිත තත්ත්වයක් නෙවෙයි. නමුත් ඊටත් එහා ගියපු අවුරුදු 17 18 ඒ වගේ කාලවලදීත් ඔය කියන විදිහට ඔසප් චක්‍රය අක්‍රමිකතා සිදු වෙනවා නම් ඒක අද පස්සේ බලන්න පුළුවන් මෙයාලා කසාද බැඳහම ඔව හරියයි එහෙම කියලා ඉන්නවා නම් ඒක කරන්න හොඳ නැති කාරණයක්. මොකද ඊට පස්සේ එන රෝගී තත්ත්වයන් අපි පහුකාලීනව ප්‍රතිකාර වලින්ම සුව කරන්න බැරි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා බලාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ රෝගී තත්ත්වයක්ද නැත්නම් ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝග ලක්ෂණයක්ද කියන එක ගැන පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න ඕනේ. දැන් තව ගැටලුවක් තමයි දැන් මෙහෙම කාලය ගත කරනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අපිට දරුවෙක් ලැබනකොට මේක ලොකු ගැටලුවක් බවට පත් වේවිද කියන කාරණේ එන්න පුළුවන්. ඒ නිසා මේක ක්‍රමවත්භාවයට පත් කරගන්නට නම් අපි කොහොමද අපේ ජීවිතේදී අපිට මේ ලැබෙන කාල සීමාවේදී අපි අවතුම් පැවතුම් වෙනස් කරගන්නේ? ඔබතුමී මුලින් කිව්වා ස්ථූලභාවය
හොඳ නැහැ කියලා. නමුත් අපි පැහැදිලිව කියමු මොන වගේ දේවල්ද අපි ජීවිතේන් කියන්නේ නරක ක්‍රියාවන් තියෙනවා අපේ. ඒ දේවල් බැහැර කරන්නේ කොහොමද? අපි මේක ඔසප් චක්‍රයේ ක්‍රමවත්ව පවත්වාගෙන යන්න. මොකද ඉදිරි කාලේදී දැන් විශේෂයෙන්ම ගැහැණු දරුවෙක් නම් තව ඉස්සරහට යනකොට තමයි මේකේ තියෙන ප්‍රයෝජනෙ ලැබෙන සහ ඒ වටිනාකම දැනෙන්නේ. ඒ නිසා අපි නිවැරදිව කොහොමද වෛද්‍යතුමිනී උපදෙස් ලබා දෙන්නේ? ඔව් මෙහිමයි. මම අර කිව්වා වගේ ආයුර්වේදයේ ඔය ඔසප් චක්‍රය ආශ්‍රිතව බලනකොට රෝගී තත්ත්ව වාත පිත්ත කප කියලා සන්නිපාත තත්ත්වයක් තියෙනවා. එතකොට අපි කියනවා වාත රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්, පිත්ත රෝගී තත්ත්වයක් නිසා හටගන්න පුළුවන්, කපජ රෝගී තත්ත්වයක් සෙම නිසා හටගන්න රෝග රුධිරය වෙනස් වීම නිසා ඇති වෙන තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා නිතරම හරි අපිට වෛද්‍යතුමිනි පුංචි අවසරයක් දෙන්න අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි කතා කරමු. ආයුබෝවන් ඔබතුමීට සුබ දැසනක්. ඔව් ගැටලු ඉදිරිපත් කරන්න වෛද්‍යතුමියට. අයිබෝවන් වෛද්‍යතුමිනි මගේ දුවට දැන් අවුරුදු 29ක් විතර වෙනවා. ඉස්කෝලේ යන කාලේ පරිදි මේ යාට මාසුදිය ඇදුන්නේ නැහැ. සම්පූර්ණ පොඩි බෙහෙත් කරා. ඉතින් දැන් බැඳලා ඉන්නේ. බැඳලා දැන් අවුරුදු 2කමාරක් වෙනවා. තාම බකාර නැහැ යාට මාසුදිය හැම මාසෙම ඇදෙන්නේ නැහැ. මාස 4-5කින් තමයි මාසුදිය ඇදෙන්නේ. ඒකට පොඩ්ඩක් මේ විසඳුමක් බැරි. ඔව් අර මම කියපු විදිහට ඩිම්බ මේරීමේ තත්වයක් තමයි මට පේන විදිහට තියෙන. ඩිම්බ මෝරන්නේ නැහැ. අපිට ඩිම්බයක් හරියට මෝරලා ඩිම්බ කෝෂ වලින් පිට වෙනවා නම් තමයි නිසියාකාරව ඔසප් චක්‍රයේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් දරුවෙක් පිළිසිඳ ගන්න නම් අනිවාර්යයෙන්ම ඩිම්බයක් පිට වෙන්න ඕනේ. ගර්භාෂය ඇවිල්ලා එන්ඩෝමෙට්‍රියම් එකේ එක තැම්පත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ශුක්‍රාණු හා සම්බන්ධ වෙලා සංසේචනයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා මුලින්ම කරන්න ඕනේ ඒ දියණියගේ ඔසප් චක්‍රය නිසියාකාරව ක්‍රමවත් වන ආකාරයට ඖෂධ ගැනීම. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම මුණ ගැසිය යුතු තත්ත්වයක්. හොඳයි. ඉතින් වෛද්‍යවරුන් අනිවාර්යයෙන්ම මුණ ගැහෙන්නටත් ඕන. ඔබටත් මෙවැනි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ ඒ අවස්ථාව ලැබෙන ඔබටත් ඉක්මනින් සුවය ලබා ගන්නට මේ දුරකථන අංකයන් වලට මතමක් ලබා දීලා ඔබට පුළුවන් රාජපුර වෙදමෙදුරට සම්බන්ධ වෙන්න 0115 727 519 0115 727 519 0766 420 020 0766 420 020 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ලිපිනය රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි ලිපිනිය බවට පත් වෙන්නේ. වෛද්‍යතුමිනි දැන් ගොඩාක් දෙමාපියන්ට තියෙන තවත් ගැටලුවක් තමයි ලොකු වේදනාවක් ඇති වෙනවා සාමාන්‍යයෙන් නොසප් වීම ආරම්භ වුණාන් පස්සේ. අපි වමනය යනවා කලාන්තව ගතිය දැනෙනවා සහ ඇඟට පණ නැති ගතියක් එනවා. නිසියාකාරයෙන් දිනපතා කරන ක්‍රියාකාරකම් වල අපිට කරගන්න බැරි අලසකමක් ඇති වෙනවා. මෙවැනි දේවල් කොහොමද ඇති වෙන්නේ සහ මේක වළක්වා ගන්නවට අරන් අපි මොන වගේ දේවල්ද අවතුම් පැවතුම් වල වෙනසක් ඇති කරගatiya යුත්තේ? මේ වේදනාව කියන එක ගොඩක් දෙනෙක්ට දැනෙන වේදනාවක්. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම ඔසප් වීමේදී ගොඩාක් දියණිවරුන්ට සහ කාන්තාවන්ට සිදුවෙන දෙයක් තමයි සාමාන්‍ය දිනචරියාව වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දරුවෙක් දියණියක් කැමති වෙන්නේ නැහැ මාසික ඔසප් වීමේ දින කිසි කෙනෙක් දැනගන්නවට. නමුත් ඒ දේ සංගව ගන්න උත්සාහ කරද්දි එයාට ඔළුව කැක්කම දැන් ඔෆිස් එකක වුණත් තමන් වැඩ කරන ආයතනයේ වුණත් කලින් හිටිය කෙනා නෙවෙයි අද ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හිතන ඒ තරමටම පීඩාකාරී ගෙන දෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට ඒකෙදි මට සුළු අත්බෙහෙත් ටිකක් කියන්න පුළුවන්. වේදනාව වගේ දේවල් ගොඩක් වෙලාවට වේදනා නාශක ගන්න පෙළඹෙනවා. ඊට අමතරව ඊට වඩා සාර්ථකයි මම මේ කියන අත්බෙහෙත් ටිකක් පොඩ්ඩක් ප්‍රගුණ කළොත් එහෙම අර කියන වේදනාවන් වලින් පොඩ්ඩක් ගොඩක් දුරට සහනයක් ලබා ගන්න පුළුවන්. අපි කියමු එහෙමනම් සාමාන්‍යයෙන් ඔසප් බීම සිදුවන දින 3-4කට කලින් අමු කොත්තමල්ලි සාමාන්‍යයෙන් අපේ බදින්න නැතුව කොත්තමල්ලි අරගෙන ඒක ටිකක් තල්ලා මිටක් විතර අරගෙන තලලා වතුර වීදුරුවකට දාලා තියලා ඒක උදේ හිස් බඩ පානය කරන්න. ඒ කියන්නේ දවස් 3කට කලින් ඉඳලා. එතකොට ඒකෙන් ලොකු සහනයක් තියෙනවා. ඊට අමතරව සුදු ලුණු උළුහාල් වගේ දේවල් තම්බලා බොන්න හොඳයි. ඊට අමතරව ඔසප් වීම සිදුවෙන දවස්වලදී උණු වතුර පුරවපු ප්ලාස්ටික් බොටල්ස් තියෙනවා. ඒ එකකින් හරි අර යටිබඩ ප්‍රදේශයේ තැවීමක් කරනවා නම් ඒක සහනයක් ගෙන දෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ කෑම පාලනය කරන. කියන්නේ ආහාර ගැනීමේදී අධික උෂ්ණ ආධික ආහාර ගන්න එපා. ඒක පොදුවේ හැමෝටම අපි කියන දෙයක්. දිනපතා ජලය ලීටර් 3-4ක් පානය කරන්න පුළුවන් නම් ඒ ඇතිවෙන අසහනකාරී තත්ත්වයන් මගහැර
ගන්න පුළුවන්. එතකොට කටුක තීක්ෂණ කියන්නේ විනාකිරි දාපු කෑම, තක්කාලි, සැමන් වගේ දේවල්, ඊට අඹ දියුල් අච්චාරු වගේ දේවල්, ඊට අමතරව දෙල් විශේෂයෙන් උෂ්ණාධික වැඩි, මුරුංගා, සැමන් ඒ වගේ දේවල් කන ප්‍රමාණය අඩු කරන්න. ඒ කියන්නේ සමහරෙකුට අධික තෙල් දාපු කෑම වලට කැමති. ගොඩාක් කුළු බඩු දාපු මිරිස් දාපු කෑම කැමති. ඒවා අඩු කරලා සාමාන්‍ය විදිහට කෑම ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඊට අමතරව කියන්න ඕනේ ඔය නෙල්ලි රසකින්ද වගේ දේවල් තම්බලා බොනවා නම් අපි තේ බොන වෙලාවට වගේ දිනකට සතියකට දවස් 2-3ක් හාතවාරිය කොළ ඔය අපේ ස්ත්‍රී රෝග යටතේ ගත්තාම ඔය ආර්තව චක්‍රය හා සම්බන්ධ ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන්ම වැදගත් වෙන ඖෂධ වර්ග තමයි හාතවාරිය, රසකින්ද, ඉරමුසු වගේ දේවල්. ඒවා ගොඩාක් අපි ප්‍රයෝජනෙට ගන්නවා, භාවිතයට ගන්නවා. කෂාය වගේ දේවල් භාවිතා කරද්දී ඒකෙදි වෙන්නේ ගොඩාක් ඔය ඊස්ට්‍රජන් වගේ හෝමෝන වර්ග උත්තේජනය කරලා ඔය ඔසප් චක්‍රයේ සිදුවන අක්‍රමිකතාවලට නිසියාකාරව පිළිතුරු දෙන ඖෂධ වර්ග ඒවා අපිට ස්වභාවික පරිසරයේ තියෙනවා. කෘත්‍රිම බෙහෙත් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඒ වගේ ඖෂධ වර්ග නිතර කැඳ වගේ හදලා පානය කරන්න පුළුවන්. පාන වර්ග විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට හුරු වෙනවා නම් ගොඩාක් මේ ඔසප් චක්‍රය හා සම්බන්ධ තියෙන රෝග ලක්ෂණ වලින් රෝග වලින් මිදෙන්න පුළුවන් අපිට. දැන් ඔබටත් මෙහෙම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔන්න වෛද්‍යවරිය මුණ ගැහෙන්න පුළුවන්. ඔබට රාජපුර වෙදමැදුර වෙත සම්බන්ධ වෙන්න පුළුවන්. ලිපිණිය තමයි රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. දුරකථන අංකයන් 0115 727 519 0115 727 519 0766 420 020 766 420 020 කියන දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට තියෙන ඕනෑම රෝග තත්ත්වයක් වෙනුවෙන් නිසියාකාරයෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ ඔබට පුළුවන් ඉක්මන් සුවය ලබා ගන්නට. වෛද්‍යතුමිනි දැන් නිවැරදි ඔසප් නැත්නම් ක්‍රමවත් ඔසප් වීමක් දින කිහිපයක් පැවතෙන්නට අවශ්‍යයිද නිසියාකාරයෙන්? දැන් සමහර වෙලාවට අපි දකිනවා සමහර දෙමව්පියන් නැත්නම් දරුවන්ගේ තියෙන ප්‍රතිචාර තමයි මේක දවස් ගාන වැඩි, මේක හොඳයිද නැත්නම් දවසයිද දෙකයිද මේක නිවැරදිව දැනගන්න එක ගොඩක් වැදගත් වෙවි. අපිට දින ප්‍රමාණය අනුව මේක ක්‍රමවත්ද අක්‍රමවත්ද කියලා දැන කියා ගන්න. ඒ නිසා අපි කතා කරමු මේ ගැන. ඔව්. සාමාන්‍යයෙන් සාමාන්‍ය ඔසප් චක්‍රයකදී දින 3-5 අතර කාල සීමාවක් තමයි අපි සාමාන්‍ය ඔසප් වීමක් කියලා කියන්නේ. ඒකෙදී ආයුර්වේදය සඳහන් කරනවා පිට වෙන්න ඕනේ රුධිර ප්‍රමාණය පවා. ඒ කියන්නේ ආයුර්වේදයේ මාන ක්‍රමයක් තියෙනවා අංජලි මාන ක්‍රමය කියලා. ඒකෙදී අංජලි 4ක් විතර ප්‍රමාණය. ඒ කියන්නේ අපි දැනට භාවිතා වන මාන ක්‍රමය මිලිලීටර් 120ත් 130ත් අතර ප්‍රමාණයක රුධිර ප්‍රමාණයක් තමයි වහනය වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කට වචනයට කියනවා නම් දිනකට පෑඩ්ස් 3-4ක් මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මුල් දින 3 සහ පස්වෙනි දින වෙනකොට ඕක මුලින්ම ගොඩක් පිට වෙනවා. අධික රුධිරයක් පිට වෙනවා. නමුත් ඕක 5 දින 4 5 6 වගේ දිනවලදී සාමාන්‍යයෙන් අඩු වේගන ගිහිලා ඔසප් වීම නතර වෙනවා. ඒක සාමාන්‍ය ක්‍රමයක්. ඊට අධිකව ඔසප් වීම සිදු වෙන කැදලි සහිතව යනවනම් දුර්ගන්ධයක් යුක්තව පිට වෙනවනම් එතකොට අධික වේදනාවකින් රුධිරේ පිට වෙනවනම් රුධිරේ පාට වෙනස් වීමක් තියෙනවනම් ඒ කියන්නේ කළු පාටට තද දුඹුරු පාටට යනවනම් ඒක පිට වෙනවනම් රුධිරේ ඒක පොඩක් රෝගී ලක්ෂණයක් හෝ රෝගයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දැන් වෛද්‍යතුමිනි දැන් වෛද්‍යතුමිය ඔහම කිව්වට කෙනෙක් හරිම මැලීනේ. දැන් විශේෂයෙන් ගැහැණු දරුවන් නැත්නම් කාන්තාවන් ගොඩාක් මැලී මේ දේවල් පිළිබඳ වෛද්‍යවරියෙක්ට වුණත් පවසන. දැන් මේකෙනුත් ලොකු ගැටලුවක් එන්න පුළුවන්. මේම දැන් සමහරවින් ඔබතුමිය කිව්වා වගේ මේ දුර්ගන්ධයක් එන්න පුළුවන් නැත්නම් අවරණ භාවයක් දක්වන්නට පුළුවන්. දැන් මෙහෙම තත්වයක් ආවම මේ දේවල් පිළිබඳ දෙමව්පියන්ට කියන්නෙත් නැති අය ඉන්නවා සහ වෛද්‍යවරියක් මුණ ගැහෙන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න අකමැති පිරිසකුත් ඉන්නවනේ. දැන් එහෙම අයට මේ දේවල් මේ සංගවා ගැනීම තුළින් ඉදිරි කාලයේදී මොන වගේ ප්‍රශ්න ගැටලු වලටද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් සමාජයේ. ගොඩාක් දරුවෝ ගැහැණු දරුවෝ විශේෂයෙන්ම මේ දේවල් තමන්ගේ අම්මටවත් කියන්නේ නැහැ. විඳ දරාගෙන ඉන්නවා. නමුත් විශේෂයෙන්ම අම්මලා දැනගන්න ඕනේ දියණියක් ඉන්නවා නම් ඉහෙලියක් වෙන්න. එතකොට ඒ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයේ සෑම දෙයක්ම කියනවා. විශේෂයෙන් ඔසප් වීම කාලයේදී දරුවන්ගේ මනස පොඩක් එහෙම වෙනවා. වේදනාව නිසා නුරුස්සන ගතිය එනවා. එතකොට ඒ නිසා ඒ දරුවත් එක්ක කතා කරලා මෙහෙම අහන්න ඕනේ. අයි මෙහෙම කියලා වේදනාව තියෙනවද මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ. අර කිව්වා වගේ මේ දේවල් සංගවා ගැනීම තුළින් රෝගයේ ඉස්මතු වෙන්නේ. රෝගියේ කාලයක් තිස්සේ ශරීරය තුල පුරා පැතිරිලා
මේ වැඩි වෙලා වෛද්‍යවරයෙක් ළඟට යනකොට රෝගයේ උත්සන්න තත්ත්වයට පත් වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවිවාහක කාන්තාවක් නම් විවාහයෙන් පසුව තමයි මේ දේවල් වැඩිපුර ජීවිතයට බලපෑමක් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම දරුපල ලබා ගැනීමේදී ප්‍රමාද වීම ඇති වෙනවා. ඊට අමතරව ආර්තවා හරණය වෙන කාල සීමාවෙදී තරකිව වගේ යෝනිය විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අවුරුදු 45 50 වගේ වෙන අම්මලා මේවා සාමාන්‍යයෙන් දරුවෝ එතකොට ඒගොල්ලන් ගැන අර සොයා බැලීමේ තත්ත්වකුත් අඩු වෙලා යනවනේ. එතකොට එයාලා කියන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට ඒ විශේෂයෙන් එයාලා ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ඒ අම්මලා ඒවා කියන්නේ නැහැ. මේ චුට්ට දැන් මේ අපි මේසස් නතර වෙන කාලේනේ. ඒක කාටවත් කියන්න දෙයක් නෙවෙයි. ඕක නතර වෙලා ඒක. නමුත් ඒක විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක්. ආර්තවාහරණය සිද්ධ වෙන කාල සීමා නතර වෙන කාල සීමාවලදී විටින් විට බිඳු වශයෙන් රුධිරය පිට වෙන්න පුළුවන් දින ගණනාවක්. ඒ වගේ තියෙනවා නම් විශේෂයෙන්ම ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් හෝ මුත්‍රා පරීක්ෂණයක් හෝ ඒ ආදී පරීක්ෂණ මගින් සැකහැර දැනගත යුතුයි. ආර්තවේ නතර වෙන්න යනවද ගැබ්ගෙල ආශ්‍රිතව හෝ ගර්භාෂය ආශ්‍රිතව හෝ ගෙඩි අර්බුද මස්දළු ආදී තත්ත්වයන් පවතිනවද කියලා. ඒ විදිහට ඔබත් නිසියාකාරයෙන් දැනගත යුතුම කරුණු කාරණා සහ විවිධාකාරයේ ඔබට තියෙන ගැටලුත් එක්ක තමයි මේ ප්‍රශ්නේ යන්නේ. ඒ නිසා ඔබට පුළුවන් වෛද්‍යතුමිය මුණ ගැහෙන්න. මෙන්න මේ දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. 0115 727යි 519 0115යි 727යි 519 0766යි 420යි 020 0766යි 420යි 020 ඔබට තියෙන ඕනෑම රෝගයක් වෙනුවෙන් ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් නිසි ආකාරයෙන් කරගන්නට රාජපුර වෙද මැදුර වෙත ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ලිපිනය රාජපුර වෙද මැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙද මැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල සම්බන්ධ වෙලා ඔබට තියෙන ඕනෑම රෝග තත්ත්වයක් වෙනුවෙන් නිසි ආකාරයෙන් නිසි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ ඔබට සුවය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්නට සහ මේ සම්බන්ධයෙන් ඔබට උපදෙස් ලබා දෙන්නට අපත් සමග සිටින ආයුර්වේද වෛද්‍යතුමිය W නිශාන්ති උදයන්ගනී වෛද්‍යතුමිය බෙහෙම ස්තුතිවන්ත වෙන ඔබතුමියට අද දවසේදීත් නිවැරදි උපදෙස් ලබා දෙන්නට අපත් සමග යුතුනාට ආයිබෝන් සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි සූදානම් 2023 වසරට රසායන විද්‍යාව සම්බන්ධයෙන් උසස් පෙළ හදාරන්න ඉන්න ඔබට සහ ඔබේ දරුවන්ට වැදගත් වන විශේෂාංගයක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉන්දුනිල් දේශකතුමන් රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සඳුදා පියොමිල සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.